නිසා ඒගොල්ලන්ට අද පන්තිය පටන් ගන්න තියෙන්නේ මොකද ගිය බ්‍රහස්පතින්දා අපේ ප්‍රදේශයට විදුලිය කප්පාදු වෙලා පන්තිය පැවතුනේ නැහැ. ඒ නිසා අද ගැටලුවක් නැහැ. ඉරිදා ප්‍රශ්න පත්‍ර පන්තියේ තිබුණා. ලබන ඉරිදාත් ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තිය තියෙනවා. හරි. එහෙනම් අපි අද මාතෘකාවක් විදිහට ඔයාලට මම ගෲප් එකට එවලා තියෙනවා. මෙන්න මේ මාතෘකාව. ක්වොන්ටම් අංක කියලා. හරිද? හොඳට අහගන්න මේ කියන කතාව. හරිද? මේක එදා ගියේ ඉරිදා ප්‍රශ්නෝත්තර අපි සාකච්ඡා කරා. හරිද? ක්වොන්ටම් අංක කියන එක ක්වොන්ටම් අංකයක් කියලා කියන්නේ එක්තරා සුවිශේෂී සංකල්පයක්. හොඳට අහගන්න කතාව. මේකෙදි පළමු වාර පරීක්ෂණ පේපර් එකට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට මේ ඔයාලට ප්‍රශ්න පත්‍ර ටික ලැබුණා මේ මාස සාකච්ඡා කරන ටික ලබන මාසේ ප්‍රශ්න පත්‍ර ටික මම ඉරිදා ඉඳන් ලැබෙන සලස්වනවා ඔයාලට. ඉරිදා ඉඳන් ඔයාලට ප්‍රශ්න පත්‍ර ලැබෙනවා ලබන මාසේ කරන්න ටියුට් එකක් එක්ක. දැන් ගිය මාසේ ටියුට් එක දුන්නේ නැහැ ඔක්කොම පොතේ ලියවුවා. මේ මාසේ මෙතනින් පස්සේ තියෙන්නේ ආවර්තික විචලනය කියන මාතෘකාව තියෙන්නේ. ආවර්තික විචලනයේ ප්‍රශ්න රදින එක සෑහෙන වෙලාවක් යන හින්දා ඒකේ ටියුට් එක මම ඔයාලට දෙනවා. ටියුට් එකයි ඉරිදා උදේ ප්‍රශ්න පත්‍ර පන්තියට අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර ටිකයි සපයනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ දැනට තියෙන ප්‍රශ්න පත්‍ර කොටස් තමයි සාකච්ඡාවට ගත්තේ ගිය සතියේ ඉරිදා ලබන සතියේ ඉරිදා ඒ වගේ දැන් මේ එන ඉරිදා ඒ වගේ කොටස් වගේ තමයි සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය වාගේ පරිණිවාර පරීක්ෂණයේ ඉරිගහන ප්‍රශ්න 20ක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක පළාත් පේපරයක් විදියට එහෙම නැත්නම් සහෝදර පාසල් එකතු වෙලා මේ ප්‍රශ්න පත්‍රය හදනවා ඇති. හරිද? මෙතෙක් දවස් දැන් ඔය 2017 18 19 20 හරිද? මේ දක්වාම කාල සීමාවල් වල 21 22ක් 22 කියන හරියටම ආවෙත් නැහැ ගා ඉස්කෝල මට්ටමින් හැදුවේ 21 කට්ටියට කොරෝනා පටන් ගන්න මුල් කාලේ වෙනකොට වාර පරීක්ෂණ පේපර් එක හැදුවේ කලාපෙන් හැදුවේ. එහෙම නැත්නම් සමහර පළාතෙන් හැදුවේ. දැන් වයම් පළාත පේපර් එක වයම් පළාතට හරිද කුරුණෑගලේ පැත්තට. ඊතර ගම්පහ දිස්ත්‍රික්කයේ අයිති වෙන කලාපේ බස්නාහිර පළාතෙන් හරිද මේ විදිහට පළාත් පේපර් එකක් තමයි ඔයාලා සැපස්තුවේ. හැබැයි ඒ හැම පේපර් එකකම ඉරිගහන ප්‍රශ්න 20ක් තියෙනවා. හරිද? ඉරිගහන ප්‍රශ්න 20ක් තියෙනවා. මේ ඉරිගහන ප්‍රශ්න 20න් 20ම කරන්නට ඕනේ. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. රචනා ප්‍රශ්න 3න් දෙකකට උත්තර ලියන්න ඕනේ. එතකොට එහෙනම් ව්‍යුහගත ප්‍රශ්න 3යි ඊට පස්සේ රචනා ප්‍රශ්න 2යි ඉරිගහන ප්‍රශ්න 20යි මේ සම්පූර්ණ පේපර් එකට තියෙන්නේ පැය දෙකක කාලයක් තියෙන්නේ. හරිද? ඔය පේපර් එකේ ප්‍රශ්නයක් ගත්තොත් ඔය පේපර් එකට පළමු වාර පරීක්ෂණයට හොඳට අහගන්න කතාව පළමු වාර පරීක්ෂණය සඳහා එනවා පාඩම් 3ක් එනවා. හරිද? හොඳට අහගන්න මම මේක කතාව මම අගින්නම් පටන් ගන්නම්. තුන්වෙනි ඒකක එනවා. ඒ තමයි රසායනික ගණනය කියන එක. ඊට පස්සේ දෙවෙනි ඒකකයේ තියෙනවා බන්ධන කියන කොටස. බන්ධන පළවෙනි ඒකකය තමයි පරමාණුක ව්‍යුහය. මෙන්න මේ පරමාණුක ව්‍යුහයේ දැන් අපි ඉන්නේ අග හරියට කිට්ටු වෙලා. හරිද? මෙන්න මේ පරමාණුක ව්‍යුහයේ පළවෙනි වාර පරීක්ෂණයට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. හයිඩ්‍රජන් වර්ණාවලි. ඔන්න එක ප්‍රශ්නයක්. හරිද? ඊළඟට දෙවෙනි ප්‍රශ්නය එනවා ක්වොන්ටම් අංක. ඊළඟ ප්‍රශ්නයක් එනවා අයනීකරණ ප්‍රස්ථාර. හරිද? මෙන්න බලන්න පළමු වාර පරීක්ෂණේ පළවෙනි පාඩමේ ප්‍රශ්න සෙට් එක. හරිද? මේ පාඩම් මේ කොටස් තුනෙන් දැන් මේ වුණ හයිඩ්‍රජන් වර්ණාවලි කොටස ඉවරයි. දැන් සමහර කට්ටියට මේ කොටස් අමතක වෙලා ඇති. සමහර කට්ටියට හොඳට මතකයි, සමහර කට්ටියට අමතක වෙලා ඇති. එතකොට මේකේ මේ හයිඩ්‍රජන් වර්ණාවලි අමතක වුණා නම් සිරසුර ඉරිදා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ කොටස් ටික අල්ලගන්න පුළුවන්. එතකොට එහෙනම් හයිඩ්‍රජන් වර්ණාවලි හම්බ වෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා මොකද්ද? ක්වොන්ටම් අංක ටික අපිට හම්බ වෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා අයනීකරණ ප්‍රස්ථාර. මේකෙන් මේ කොටස අපි වැඩ ඉවර කරා. හරිද? එහෙනම් අද පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ ක්වොන්ටම් අංක. ඒ නිසා තමයි මම අර ගෲප් එකට මැසේජ් එක දැම්මේ. ඊටාම වැදගත්, ඊටාම වටිනා කියන කොටසක්. තේරෙනවද? ක්වොන්ටම් අංක ටික බැයි කියලා කියන්නේ අයනීකරණ ප්‍රස්ථාර ගොඩනගා ගන්න බැරි අමාරුයි. හරිද? ඒ නිසා එච්චර වටිනා කියන කොටසක්. හරිද?
ඒ නිසා මේ කොටස අද අවසානයේ දක්වාම left hand නැතුව අල්ලගෙන ඉන්න පන්තියේ ඒ වගේම මේකේ රෙකෝඩින් එකත් ඉදිරි දින කිහිපය ඇතුළත ගෲප් වීඩියෝ කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඉදිරි දවස් දෙක තුන ඇතුළත ටක්කා රෙකෝඩ් එක හදලා දාන්න. කාට හරි ඉන්න බැරුවා නම් දැන් මේ ගොඩක් කට්ටියම සමහර කට්ටිය සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටිය ඒගොල්ලෝ රෙකෝඩින්ස් ටික දිගටම ගෲප් එකට දානවා බලා ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි මාතෘකාව ලියමු එහෙනම් ක්වොන්ටම් අංකකට ටක් ගාලා ලියන්න මාතෘකාව. හරියට අකුරු ටික ලියන්න. ඒ නිසා ඔන්න කිව්වා වාර පරිශ්‍රණ වැදගත් වෙන ප්‍රශ්නයක් එනවා ක්වොන්ටම් අංක. මොකද ඒක දකින්න තේ ගියේ ඉරිදා අපි ඒ ඉරිදා ප්‍රශ්නයක් කරනකොට මේ ක්වොන්ටම් අංක වලින් ප්‍රශ්නයක් ආවා. ලියමු මාතෘකාව ක්වොන්ටම් අංක. ඊට පස්සේ ලියන්න තව ලකුණක් දාලා ඉවරලා පරමාණුවක් තුල පවතින පරමාණුවක් තුල පවතින ඉලෙක්ට්‍රෝන වල පිහිටීම පරමාණු තුල පවතින ඉලෙක්ට්‍රෝන වල පිහිටීම පැහැදිලි කිරීම සඳහා මෙම ක්වොන්ටම් අංක ක්‍රමය භාවිත කරයි. මෙම ක්වොන්ටම් අංක ක්‍රමය භාවිත කරයි. ඒක තමයි මේ අණුව හරි චුට්ටක් බලා ගන්න මෙන්න මේ පැත්තේ ඉස්සලාම් ගත්තොත් පරමාණුවක් ගත්තොත් හරිද පරමාණුව තුල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන තියෙනවා මොන මට්ටම ඇතුළේද බලා ගන්න ශක්ති මට්ටම් ඇතුළේ තියෙනවා හරිද ශක්ති මට්ටම් ඇතුළේ තියෙනවා ඊට පස්සේ ශක්ති මට්ටමක් ඇතුළේ තියෙනවා මොනවද උපශක්ති මට්ටම් තියෙනවා ඊට පස්සේ උපශක්ති මට්ටමක් ඇතුළේ තියෙනවා කාක්ෂික බලා ගන්න අවස්ථාව මේ කාක්ෂිකයක් ඇතුළේ තමයි තියෙන්නේ මොනවද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බලන්න පිළිදීම කොහොමද කියලා එතකොට එහෙනම් පරමාණු තියෙනවා පරමාණු තුළ ශක්ති මට්ටම් තියෙනවා ශක්ති මට්ටමක් ඇතුළේ තියෙනවා උපශක්ති මට්ටම් ඇතුළේ තියෙන කාක්ෂික තුළ තියෙන මොනවද එහෙනම් ඉලෙක්ට්‍රෝන එහෙනම් මේ විදිහටයි මේක නිසි පරිදි ගමනාන්තය දක්වාම කියලා තියෙන්නේ එතකොට එහෙනම් පරමාණු වල තියෙන්නේ ශක්ති මට්ටමක ශක්ති මට්ටම තුළ උපශක්ති මට්ටම් තියෙනවා උපශක්ති මට්ටම තුළ කාක්ෂික තියෙනවා කාක්ෂික තුළ මොනවද එහෙනම් ඉලෙක්ට්‍රෝන තියෙනවා හරි ටග්ගාලා ඔතු පාඩ බෑනේ මේ පිළිවෙල තනි පිළිවෙල දාගන්න. තනි පිළිවෙලට දාගන්න ඉක්මනට. තනි පිළිවෙලට ඔක්කොම ටික දාගන්න. ඊළඟට තව ලකුණක් දාලා තරංග යාන්ත්‍ර විද්‍යාවේ විද්‍යාවේදී
තරංග යාන්ත්‍ර විද්‍යාවේදී පරමාණුක පිහිටීම පැහැදිලි කිරීම සඳහා පරමාණුක පිහිටීම පැහැදිලි කිරීම සඳහා පරමාණුක පිහිටීම පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන ක්වොන්ටම් අංක හතරක් භාවිත කරයි. එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. ලියන්න එපා පොඩ්ඩක් බලා ගන්න. ලියන්න එපා පොඩ්ඩක් බලා ගන්න. මම බෝඩ් එකේ ලියවෙනවා පොඩ්ඩක් ඉන්න. හතරවෙනි එක නැත්නම් ප්‍රමණ ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. මේකේ වචන ඉංග්‍රීසියෙන් දෙනවා පොඩ්ඩක් කොහොම ඉන්න. ලියන්න එපා එකිනෙක පොඩ්ඩක් ඉන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ ප්‍රින්සිපල් principal quantum number ලියන්න පොඩ්ඩක් ඉන්න. උද්දීකාංශ magnetic quantum spring. හරි මේවත බලා ගන්න. ලියන්න එපා එක්කෙනෙක්වත් මේවත බලා ගන්න පොඩ්ඩක්. හරිද? මේකේ දීලා තියෙනවා ක්වොන්ටම් අංක හතරක් තියෙනවා කියලා. හොඳට මතක තියාගන්න මේක අනිවාර්ය වාර පරිශන ප්‍රශ්නක තියෙනවා. එකක් තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය principal quantum number කියන එක. ඊට පස්සේ උද්දීකාංශ ක්වොන්ටම් අංක. මේ උද්දීකාංශ ක්වොන්ටම් අංක කියන එකේ පැහැදිලි වෙන්නේ මෙන්න මේ පිළිබඳව. හොඳට බලා ගන්න කියන එක. මේකේ මේ n වලින් දක්වලා තියෙනවද? මේ n වලින් දක්වලා තියෙන්නේ ශක්ති මට්ටම් පිළිබඳව. ඔන්න එහෙනම් ටිකක් තේරෙනවා ඇති. එතකොට අපි ඉලෙක්ට්‍රෝන නම් කරනවා කොයි ශක්ති මට්ටමේ තියෙන්නේ කියලා. ඊට පස්සේ උද්දීකාංශ මේ උද්දීකාංශ හරියට බලා ගන්න. උද්දීකාංශ ක්වොන්ටම් අංක වල ඉදිරිපත් කරන්නේ උපශක්ති මට්ටම පිළිබඳව. මේ තියෙන්නේ උපශක්ති මට්ටම පිළිබඳව. මොන බලන්න එතකොට මේවා පැහැදිලි කරන විදිය. එතකොට එහෙනම් ඉස්සල්ලාම ඉලෙක්ට්‍රෝන ඉදිරිපත් ගන්න පුළුවන් ශක්ති මට්ටම තුල කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකේ තියෙන උපශක්ති මට්ටම ගැන පැහැදිලි කර හැකියි. ඊට පස්සේ ගත්තගේ චුම්බක ක්වොන්ටම් අංකය කියලා මේකෙන් අදහස් කරන්නේ කාක්ෂිකය. කොයි කාක්ෂිකය තුලද කියලා. ඊට පස්සේ බෑවුම එහෙම නැත්නම් භ්‍රමණ ක්වොන්ටම් අංකය මේකේ දක්වලා තියෙන්නේ සුවිශේෂී පැත්තක්. බෑවුමක් එහෙම නැත්නම් මේ තියෙන්නේ මේකේ ආංශක ප්‍රමාණය. එහෙම නැත්නම්
ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම. ඔන්න දැන් ටිකක් තේරෙන්න ඕනේ කොහොමද මේක නම් කරන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන පිහිටීම. ඔන්න බලන්න එතකොට එහෙනම් ගාන්ට පැහැදිලි කරලා තියෙන අවස්ථා ටික. එතකොට එහෙනම් බලන්න ක්වොන්ටම් අංක ප්‍රධානාකාර හතරක් තියෙනවා. එකක් ප්‍රධාන ක්වොන්ටම් අංක ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර්. ඉස්සරහින් දාන්න කිව්වා n අකුර. n කියලා කියන්නේ ශක්ති මට්ටම්. අපි ඕලවල ඉගෙන ගත්තා n සමාන 1යි n සමාන 2යි n සමාන 3යි කියලා ඉගෙන ගත්තා. KLMN කියලාත් මේක ලිව්වා. ඊට පස්සේ උද්දිකාංශ ක්වොන්ටම් අංක වලින් දක්වලා තියෙනවා උපශක්ති මට්ටම. l වලින් දක්වලා තියෙන උපශක්ති මට්ටම. ඊට පස්සේ දක්වලා තියෙනවා චුම්බක ක්වොන්ටම් අංක කොයි කාක්ෂිකයේද p කාක්ෂිකයේද s කාක්ෂිකයේද d කාක්ෂිකයේද කියන එක තමයි මේකෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම කොච්චර අංශ ගානක් ඇලද කොච්චර ධන පැත්තට බරද කොච්චර ඍණ පැත්තට ඇලද කියන තමයි මේකේ පැහැදිලි කරන්නේ. සංකල්ප මේ සෙට් එකම ලියා ගන්න ওই විදිහට මම පෑන් තුනක් භාවිතා කරලා දෙනවා. ඔබත් පෑන් තුනක් භාවිතා කරලා ටක් ගාලා ලියා ගන්න. ඉක්මනට වැඩි වෙලා ගන්න එපා. මොකද මේකෙන් ප්‍රශ්නයක් අපි කරලා තමයි දවස් අවසන් කරන්නට ඕනේ. මම ටක් ගාලා පටන් ගත්තා. ඉරිදා දිනය තුල ඔයාලට ගෙවල් වලට ප්‍රශ්න පත්‍රක ලැබෙන්න සලස්වනවා. ඉරිදා හවස උදේ ප්‍රශ්න පත්‍ර පන්ති ඉවර වෙලා ටියුට් එකයි ලබන අපොස්තු මාසෙට අවශ්‍ය ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර ටිකයි ඉරිදා හවස ඉරිදා 12න් පස්සේ ලැබෙන්න සලස්වනවා ගෙවල් වලට. හරියට බෝඩ් එක 3-4 පාරක් බලලා ලියා ගන්න.
ඉක්මනට ඉවර කරන්න. හරි කාලය ඇති ගන්න මාතෘකාව ප්‍රධාන ක්වොන්ටම් අංකය ගන්න මාතෘකාව ප්‍රධාන ක්වොන්ටම් අංකය මාතෘකාව ලියා ගන්න ප්‍රධාන ක්වොන්ටම් අංකය මාතෘකාව ප්‍රධාන ක්වොන්ටම් අංකය මේක ඕනේ නැහැ ප්‍රධාන ක්වොන්ටම් අංකය ප්‍රධාන ක්වොන්ටම් අංකය හරි මේ ප්‍රධාන හැම එකම මේ පැත්ත හරිද මේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් දක්වන්නේ ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම එතකොට n සමානයි 2 නම් දෙවෙනි ශක්ති මට්ටම n සමානයි 3 නම් තුන්වෙනි ශක්ති මට්ටම අපිට මතක ඇති O level වල ඉදිරිපත් කරා k l m n කියලා මේක ඉදිරිපත් කරා k වලට දාන්න පුළුවන් උපරිම ගාන 2යි දෙවෙනි එකට 8යි ඊළඟට 18යි ඊළඟට 32යි කියලා අපි ලිව්වා හරිද එතකොට එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් දක්වලා තියෙන්නේ මේ n අක්ෂරය හොඳට මතක තියාගන්න n වලින් දක්වලා තියෙන්නේ මොකක්ද එහෙනම් ශක්ති මට්ටම කියන එක තමයි n වලින් දක්වලා දෙන්නේ මොකද එහෙනම් ශක්ති මට්ටම කියන එක විතරයි වෙන කිසිම දෙයක් දක්වලා නැහැ n වලින් දක්වලා දෙන්නේ මොකද එහෙනම් ශක්ති මට්ටම ඕලෝල ඉගෙන ගත්තා පළවෙනි ශක්ති මට්ටම අපි කිව්වා k කියලා ඒකේ දරන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි කිව්වා දෙවෙනි ශක්ති මට්ටම l කියලා කිව්වා දරන්න පුළුවන් උපරිම ගාන 8යි කිව්වා තුන්වෙනි ශක්ති මට්ටම m කියලා කිව්වා උපරිම ගාන 18යි කිව්වා හතරවෙනි කිව්වා කවුද කියලාද n කියලා කිව්වා k l m n කියලා අපි ඉදිරිපත් කරගත්තා සෝරි මේක කැපිටල් n අප්පා මේ කැපිටල් n මේව මොනවද සිම්පල් m එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් පැහැදිලි කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් පවතින ශක්ති මට්ටම ගැන විතරයි ලියමු කරලා ලකුණක් දාලා මෙමගින් ඉලෙක්ට්‍රෝන පවතින තරලක් දාලෙමු මෙමගින් ඉලෙක්ට්‍රෝන පවතින මෙමගින් ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රධාන ශක්ති මට්ටම ටක්කර ලියන්න ප්‍රධාන ශක්ති මට්ටම නිරූපණය කරයි
නිරූපණය කරයි. එනම් ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රධාන ශක්ති මට්ටම පහත ආකාරයට නිරූපණය කළ හැක. හරි මේ තියෙන්නේ සිම්පල් එක අපිට දාන්නේ ශක්ති මට්ටම. n සමාන 1යි කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. n සමාන 2යි කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම. n සමාන 3යි කියලා කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. එතකොට එක් එක් ශක්ති මට්ටම් තුල පිළිලා තියෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. හරි. දාගන්නට මේ දෙකයි මේ මෙතන 3ක් තියෙනවා මෙතන 4ක් තියෙනවා. පොතේ එක දිගට දාගන්නට අක්කලා හරි ඊට පස්සේ ලියමු මාතෘකාව උද්දිකාංශ හරියට අකුරු ලියන්න ඔය අපෙන් කියවෙන හැටි උද්දිකාංශ කියලා ඒ වුණාට මාතෘකාව තමයි උද්දිකාංශ හොඳට අහන්න උද්දිකාංශ පොඩි ලියන්න ඉන්න දෙවෙනි මාතෘකාව උද්දිකාංශ දෙවෙනි එක උද්දිකාංශ පොඩි ලියුවා क्वांटम अंकीय उद्दिकांश क्वांटम अंकीय हरे लियන මාතෘකාව මෙතන ගයන්න උද්දිකාංශ වයි කියවෙන්නේ උද්දිකාංශ ගයන්න උද්දිකාංශ क्वांटम अंकीय හැම එක්කෙනාම මේ පැත්තට එන්න. ලොකු දෙයක් තියෙනවා කියන්න. ඔයාලට මේ වෙනකොට මම පැහැදිලි කරා උපශක්ති මට්ටම් ගැන. S කියලා උපශක්ති මට්ටමක් තියෙනවා, P කියලා එකක් තියෙනවා, D කියලා එකක් තියෙනවා කිව්වා, F කියලා එකක් තියෙනවා කියලා කිව්වා. මෙතනින් පල්ලෙහාට තව ඕන තරම් ගන්න පුළුවන් G කියලා තියෙනවා උපශක්ති මට්ටම්. හරිද? එතකොට මේකේ උද්දිකාංශ ක්වොන්ටමාංකය කියලා කියන්නේ S උපශක්ති මට්ටම සඳහා S උපශක්ති මට්ටම සඳහා හරිද ඒකෙදි ගන්න පුළුවන් ඒක නම් කරලා තියෙනවා L ලකුණ ඒක සමානයි බිඳුවයි පේනවද දැන් කැමරාවට අහු වෙනවා ගාන සීමාවට හරිද S උපශක්ති මට්ටම සඳහා L සමානයි කොච්චරයිද බිඳුවයි කියලා අපි ගන්නවා ඊට පස්සේ P කියන උපශක්ති මට්ටම සඳහා හරිද බලන්න ඉස්සලා බලා ගන්න උපශක්ති මට්ටම
සඳහා L සමානයි 1යි. බලන අවස්ථාව. ඊට පස්සේ එකේ D උපශක්ති මට්ටම සඳහා L සමානයි කොච්චරද? 2යි. ඊට පස්සේ මේ ගන්නවා F කියන උපශක්ති මට්ටම සඳහා L සමානයි කොච්චරද? 3යි. බලන්න අවස්ථාව ටික කොහොමද කියලා. හරිද? මේ තියෙන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංක ටික. හරිද? උද්දිකාංශ ක්වොන්ටම් අංකයේදී පැහැදිලි කරන්නේ උපශක්ති මට්ටම සඳහන් ගැන විතරයි. දැන් මෙහෙම ලියන් ගියාට ඔයාලට තේරෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් කරනකොට තමයි මේක අහුවෙන්නේ මේ කිව්වේ මේ ගැන නේ කියවලා. හරිද? එතකොට එහෙනම් බලන්න උද්දිකාංශ ක්වොන්ටම් අංකය අපි ලියන්නේ S වලට කීයක් කියලාද? බිඳුවයි කියලා. උද්දිකාංශ ක්වොන්ටම් අංකයේ සංඛ්‍යාත් කරන සිම්පල් L අකුරේ. මේ සිම්පල් L අකුර මේ තියෙන්නේ. එතකොට P උපශක්ති මට්ටම සංඛ්‍යාත් කරන්නේ L සමානයි ඍණ L සමානයි 1යි කියලා. ඊට පස්සේ D කියන උපශක්ති මට්ටම සංඛ්‍යාත් කරනවා L සමානයි 2යි කියලා. ඊට පස්සේ F කියන උපශක්ති මට්ටම සංඛ්‍යාත් කරනවා L සමානයි කියයි කියලාද 3යි කියලා. ඉතින් මේ විදිහට එන ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් මේකට පැහැදිලි කරලා ඉවර කරා. ශක්ති මට්ටම අපිට හම්බුනේ මොකේද? ප්‍රධාන ක්වොන්ටම් අංකේ. උද්දිකාංශ ක්වොන්ටම් අංකෙන් අපිට හම්බෙන්නේ මොන ශක්ති මට්ටම්ද එහෙනම්? මේකේ තියෙන්නේ උපශක්ති මට්ටම් පිළිබඳ. උපශක්ති මට්ටම්. හරිද? එතකොට උද්දිකාංශ ක්වොන්ටම් අංකෙන් අපි ගණන් උපශක්ති මට්ටමේ කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ සටහනක් විදිහට දිගට ඔය ලියන්නේ අපි ඔකත් දැන්. අපි කියන්නේ මොකක්ද දැන් මේ ක්වොන්ටම් අංකයෙන් මම කිව්වා ක්වොන්ටම් අංකයෙන් සරලව කියන්නේ පරමාණුවක් ඇතුළේ ඉලෙක්ට්‍රෝනය කොහොමද තියෙන්නේ? පළවෙනි ශක්ති මට්ටම ඊට පස්සේ උපශක්ති මට්ටම කාක්ෂිකීය ඉලෙක්ට්‍රෝනය කොච්චර හැදලා තියෙනවද කියලා තමයි ඉදිරිපත් කරන ක්වොන්ටම් අංකයෙන්. උරුවට ගන්න එහෙනම් ක්වොන්ටම් අංකයෙන් කියන්නේ මොකද? ඉලෙක්ට්‍රෝනයේ තියෙන කොයි ශක්ති මට්ටමේද? කොතන උපශක්ති මට්ටමේද? කොතන කාක්ෂිකයේද? කොච්චර ආනතවද කියලා තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ අපිට. හරිද එහෙනම් උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ අවස්ථාව ටික. හරි එහෙනම් අපි වාක්‍ය ලියලා මේ අවස්ථාව ටික ලියමු. ලියමු තොර ලකුණක් දාලා ඉලෙක්ට්‍රෝන පවතින උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගින් ඉලෙක්ට්‍රෝන පවතින උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගින් උද්දිකාංශ ගායන්න ඉලෙක්ට්‍රෝන පවතින උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගින් උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගින් ඉලෙක්ට්‍රෝනයේ ආයතන උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයේ ආයතන උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ආයතන උපශක්ති මට්ටම නිරූපණය කරයි. මේ අණුව SPDF යන මේ අණුව SPDF යන උපශක්ති මට්ටම් සඳහා උද්දිකාංශ ක්වොන්ටම් අංකය
උද්දිකාංශ ක්වොන්ටම් අංකය පහත ආකාරයට උද්දිකාංශ ක්වොන්ටම් අංකය පහත ආකාරයට ඉදිරිපත් කරයි. හරි ටග්ගා මේ අවස්ථාවේ ලියගන්න බලන්න. හරිද? හරි අවස්ථාවේ ලියාගත්තා. ඊට පස්සේ ලියමු තරු ලකුණක් දාලා උද්දිකාංශ ක්වොන්ටම් අංකය මේ ලියවට පස්සේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය උද්දිකාංශ ක්වොන්ටම් අංකය ප්‍රධාන ක්වොන්ටම් අංකය මත ප්‍රධාන ක්වොන්ටම් අංකය මත ප්‍රධාන ක්වොන්ටම් අංකය මත ප්‍රධාන ක්වොන්ටම් අංකය මත රඳා පවතී. ප්‍රධාන ක්වොන්ටම් අංකය මත රඳා පවතී. ප්‍රධාන ක්වොන්ටම් අංකය මත රඳා පවතී. හරි එතකොට ඔයා දැක්කත් දන්නේ මෙන්න බලන්න n වලින් දාලා තියෙන්නේ ප්‍රධාන ක්වොන්ටම්. හරිද? ඊට පස්සේ n වලින් දාලා තියෙන්නේ මොකද්ද? උද්දිකාංශ ක්වොන්ටම් එක. එතකොට බලන්න මේක රඳා පවතිනවා කියලා ඉදිරිපත් කරන්න මෙහෙම. n සමානයි 1යි වුණොත් උද්දිකාංශය මොකද වෙන්නේ? l සමානයි 0යි. බලන්න එහෙනම් හොඳ රැස්ට කරලා n සමාන 1යි කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. එතකොට උද්දිකාංශ වල ක්වොන්ටම් අංක ඉදිරිපත් කරන්නේ එකක් අඩු වෙන්නේ. දැක්කද අවස්ථාව? ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටම දානවා n සමානයි 2යි කියලා. උද්දිකාංශ ක්වොන්ටම් අංකය දාන්නේ l සමානයි 1යි කියලා. දැක්කද? එතකොට එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකයට එකක් අඩුවෙන් තමයි ඉදිරිපත් කරන්නේ මොන ක්වොන්ටම් අංකයද නම් උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකය ඉදිරිපත් කරන්න එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකයට එකක් මොනවා වෙන්නද එහෙනම් අඩු වෙන්නට. හරි. ලියමුතර ලකුණක් දාලා ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වන විට ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වන විට
ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වන විට ඊට අයත් වන බුද්ධිකාංශ ක්වොන්ටම් අංකය බුද්ධිකාංශ ක්වොන්ටම් අංකය ඊට වඩා එකක් අඩුවෙන් හෙවත් n ඍණ 1 බෝඩ් එකේ ලිව්වා මේ මෙතන n ඍණ 1 මෙන්න මෙහෙම n ඍණ 1 අගයක් දක්වා පැතිර පවතී. මෙම අවස්ථා පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. හරි වගුව ලියා ගන්න එපා පොඩ්ඩක් ඉන්න බලාගෙන මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඔය කියප එක මෙන්න මෙහෙම අදපුවාම හොඳට පේනවා. වෙන වැඩ බාහිර දේවල් කරන්න එපා විනාඩියක් මේ පැත්ත බලන්න. විනාඩියක් බලා ගන්න. හරියටම තියදී බලාගත්තා නම් වැඩේ හරියි. මෙන්න බලන්න අවස්ථාව. වෙන බාහිර දේවල් මුකුත්ම කරන්න එපා. මේ තියෙනවා ශක්ති මට්ටම. හරිද? ප්‍රධාන ක්වොන්ටම් අංකය, උපශක්ති මට්ටම, බුද්ධිකාංශ ක්වොන්ටම් අංකය කියලා දීලා තිනවා. හරිද? බලන්න එතකොට 1 2 3 4 5 කියලා අවස්ථා ටික දීලා තිනවා. ශක්ති මට්ටම් 1 2 3 4 5. පළවෙනි ශක්ති මට්ටම n සමානයි 1යි. දෙවෙනි ශක්ති මට්ටම n සමානයි 2යි. තුන්වෙනි එක n සමානයි 3යි. හතරවෙනි එක n සමානයි 4යි. පස්වෙනි එක n සමානයි 5යි. උපශක්ති මට්ටම දක්වලා තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම කියලා කියන්නේ S1. ඒකේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ඒ නිසා පළවෙනි එකේ අපි ලියනවා S කියලා. දෙවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන්. එතකොට එහෙනම් ඒකේ තියෙනවා S සහ P. S එකේ 2යි P එකේ කීයක් තියෙනවද එහෙනම් 8ක් තියෙනවා. එහෙනම් අපි දැම්ම කොහමද? sorry P එකේ 6ක් තියෙනවා. අපි එහෙනම් දැම්ම මෙන්න මෙහෙම. මතකද? K L M N කියලා. මෙන්න මේ විදිහට ඕලවල ඉගෙන ගත්තා. මේ පළවෙනි ශක්ති මට්ටම 2 3 4. මේක දාන්න පුළුවන් ගාන 2යි. මේකේ 8යි. මේකේ 18යි. මේකේ 32යි. හරිද? ඔන්න බලන්න අවස්ථා ටික. එතකොට එහෙනම් S වල දරන්න පුළුවන් උපරිම ගාන කොච්චරද 2යි. P වල දරන්න පුළුවන් ගාන 6යි. 6යි 2යි 10යි. එතකොට එහෙනම් 6යි 2යි 8යි. මෙන්න බලන්න එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ 8යි.
ඊට පස්සේ මම එනවා තුන්වෙනි ශක්ති මට්ටම. මෙන්න තුන්වෙනි ශක්ති මට්ටම n සමානයි 3යි. S P සහ D. S වල 2යි, P වල 6යි, D වල 10ක් තියෙනවා. එතකොට එහෙනම් 2යි 6යි කොච්චරද? 2යි 6යි 2යි 6යි 8යි 8යි 10යි කොච්චරද? 18යි. එහෙනම් මේ 18 හැදෙන්නේ නැද්ද එහෙනම්? හැදෙනවා. හරිද? ඔය විදිහට 1 2 3 4 5 අවස්ථා ගත්තා. ඒ වගේම බලන්න උද්දීපනාංශ ක්වොන්ටම් දක්වලා තියෙනවා n සමාන 1 කියලා කියන්නේ s කාක්ෂිකේ. හරිද? උපශක්ති මට්ටම s. ඒක සංඛ්‍යාත් කරේ බිඳුවෙන්. ඊට පස්සේ p එක සංඛ්‍යාත් කරනවා කීයද? 1කින්. එහෙනම් 0.1 කියන්නේ s වලට බිඳුව, p වලට කීයද? 1. තුන්වෙනි එක කියනවා spd කියලා කියනවා. එතකොට එහෙනම් බිඳුව 1 2. ඊළඟට හතරවෙනි එකේ දක්වනවා spdf කියලා. එතකොට එහෙනම් 1 2 3 විතරයි තියෙන්නේ. බිඳුව 1 2 3. දැකලා අවස්ථා ටික. මේ පස්වෙනි එකේ තියෙනවා spdfg බිඳුව 1 2 3 4 අවස්ථා ටික. එතකොට එහෙනම් මම අර ඉස්සරහා කිව්ව විදිහට ශක්ති මට්ටම වඩා එකක් අඩුවෙන් තමයි දකින්න හම්බෙන්නේ උපශක්ති මට්ටම තුල. ඒ නිසා වැඩි වේලාවක් ගන්න එපා. ඔයාලා ටක් ගාලා මෙන්න මේ වගේ සකස් කරලා දාන්න. ඔව්
හරි දැන් නම් කාලය ඇති එක කරගන්න. හරි ඊට පස්සේ ලියන තොර ලකුණක් දාලා මේ අනුව ශක්ති මට්ටම් 8 සඳහා ලියන තොර ලකුණක් දාලා මේ අනුව ශක්ති මට්ටම් 8 සඳහා පැවතිය හැකි මේ අනුව ශක්ති මට්ටම් 8 සඳහා පැවතිය හැකි ක්වොන්ටම් අංකයන් උද්දිකාංශ ක්වොන්ටම් අංකයන් පොඩ හදාගන්න උද්දිකාංශ ක්වොන්ටම් අංකයන් පහත් ආකාරයට දැක්විය හැකිය. හරි මෙන්න බලන්න 8 වෙනි ශක්ති මට්ටමේ උද්දිකාංශ කියලා කියන්නේ 7යි කියලා ලියන්නේ. ඒ එකක් මොකක් වෙන්නද? අඩු වෙන්න. 6 වෙනි කියන්නේ කීයද? 5යි කියලා. 5 වෙනි කියන්නේ කීයද? 4යි කියලා. එතකොට එහෙනම් ක්වොන්ටම් උද්දිකාංශ ක්වොන්ටම් අංකය ලියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයට එකක් අඩු වෙන්න. දාගන්න ටක් අවස්ථාව. හරි ලියමු ප්‍රශ්නයක් පහත දී ඇති ප්‍රධාන හා උද්දිකාංශ ප්‍රශ්නයක් පහත දී ඇති ප්‍රධාන හා උද්දිකාංශ ක්වොන්ටම් අංක වල සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද ඊට ඉදිරියේ යොදන්න වරහන් තුල යොදන්න ඊට ඉදිරියේ වරහන් තුල යොදන්න හරි ටක්කාර දාන්න මම එකක් දෙයක් කියලා දෙන්න ඉස්සරහට එරෙවර කරන්න ඕන ඉස්සරහට ලියා ගන්න පස්සේ මම පැහැදිලි කරලා ඉවර කරන්නම් මේ විදිහට දාගන්න ටක්කාර එතකොට n කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම l කියලා කියන්නේ උද්දිකාංශ අංකය දාගන්න ටක්කාර අවස්ථාව
හරි ලියලා ඉවරයි පොඩ්ඩක් බලා ගන්න මෙන්න මෙහෙම මෙතන n සමාන 1යි කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටම එතකොට n සමානයි 1 පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ s කාක්ෂිකයක් විතරනේ s කාක්ෂිකයේ උද්දීඝාංශාංක වලින් බිඳුව කියලා සංඛ්‍යාවක් ගන්න. ඒ නිසා මේ වාක්‍ය මොකද වෙන්නේ? හරි. හොඳට බලා ගන්න අවස්ථාවක්. ඊට පස්සේ 1 1 හරිද? බලන්න 1 1 කියන එක බලන්න. 1 කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ එතකොට s සංකේතවත් කරන්නේ බිඳුවට. p සංකේතවත් කරන්නේ 1. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ මේ p තියනවද? නැහැ. p වල තමයි අංක 1යි දෙවෙන්නේ. එයි මේ l කියලා කියන්නේ මොකද්ද? l කියලා කියන්නේ උද්දීඝාංශාංකය. එතකොට එකක් අඩු වෙන යන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? එකේ ළමයි p නෑ. ඒ නිසා මේක වර්ධිනවා. ඇයි? එකේ තියෙන s විතරයි. p එකක් නැහැ. වර්ධිනවා. හැබැයි තුන්වෙනි එක හරියි. තුන්වෙනි ශක්ති මට්ටම අපි කියන්නේ කොහමද? spd කියලා. එතකොට තුනේ බිඳුව කියලා කියන්නේ කවුද එහෙනම්? s. තුනේ බිඳුව කියලා කියන්නේ s. ඒ නිසා ඒ වාක්‍යෙ හරි. දැන් කඩලා කරගෙන බලන්න. එතකොට මේකේ තියෙන්නේ s විතරයි තියෙන්නේ. මේකේ s විතරයි තියෙන්නේ. මේකේ s තියෙනවා. ඒ නිසා හරි. මේකේ p නැහැ. මේකේ s p d තියෙනවා. කඩලා කරන්න බලන්න. හොඳට හිතලා කරන්න මම පළවෙනි උත්තරයක් අරන් එන්නම්. ටක් ගාලා හොඳට කියවන්න ටක් ගාලා. හරි ඊට පස්සේ බලන්න අවස්ථාව. හරිද? තුනේ බිඳුව හරි. හරිද? s එකක් තියෙනවා. තුනේ එක හරිද? අවුලක් නැහැ. තුනේ තියෙනවා s තියෙනවා p තියෙනවා d තියෙනවා. ඒ මේ තියෙන්නේ අවුලක් නැහැ. මේකට මේක තියෙනවා. ඒ නිසා මේක හරි. ඊට පස්සේ තුනේ දෙක කියලා කියන d. හරිද? මේක s තියෙනවා p තියෙනවා d තියෙනවා මේ. ඒ නිසා මේ වාක්‍ය හරි. හැබැයි තුනේ තුන වැරදි. ඇයි හේතුව? මේකේ තුනේ තුන කියලා කියන්නේ f එකක්. හරිද? s තියෙනවා, p තියෙනවා, d තියෙනවා. හැබැයි f නැහැ. f නැහැ. ඒ නිසා තමයි වරදින්නේ. හොඳට බලන්න අවස්ථාව මොකක්ද කියලා. හතරේ බිඳුව මම ඉස්සරහින් දාගන්න මෙතන. තේරුම් ගන්න පහසුවට ඔය අනිත් ඔය ගුරුවරු නම් මෙච්චර මෙහෙම කරන්න ගන්න නැති වෙයි. මම අර බොහොම හිමින් ළමයින්ට අවස්ථා ටික මුල් අවස්ථා ටික කරන් එනවා. කරන් ආවට පස්සේ අවසාන අවස්ථාවට ළමයි ගොඩක් සාර්ථක වෙනවා. මුල් අවස්ථා ටික වෙයින අග බෑ. හතර කිව්වොත් s තියෙනවා p තියෙනවා d f හතරක් තියෙන්නේ. ඒ නිසා මේකේ s තියෙනවා මේ බිඳුව. ඒ නිසා මේ වාක්‍යේ හරි. ඊට පස්සේ ආයෙ තියෙනවා s p d f ඒකම තමයි හරි.
ඊට පස්සේ S තියෙනවා. S තියෙනවා, P තියෙනවා, D තියෙනවා, F තියෙනවා. තුනකින් අදහස් කරේ මොකද්ද? F එක. වාක්‍ය හරි. ඊට පස්සේ 4 S P D F G හරිද? මෙච්චරයි තියෙන්නේ. 1 2 3 4. ඒ නිසා මේක නැහැ වාක්‍ය වර්ණය. හරියට බලලා දාගන්න. ගාන්ට පැහැදිලිව කියලා දුන අවස්ථා ටික. එතන 4 වුණොත් පවතින පොළ උපරිම ගාන කොච්චරද? 3යි. එකක් අඩුවෙන් තියෙන්නේ. එකක් අඩුවෙන් තියෙන්නේ. මේ තියෙන උපරිමගේ. හරිද? මේකේ 4 4ක් නැහැ. 4 5 ඉන්නෙත් නැහැ. 4 4 නැත්නම් 4 5 ඉන්නෙත් නැහැ. ලියමු හතර ලකුණක් දාලා n සමානයි 4ක් වූ විට n සමානයි 4ක් වූ විට n සමානයි 4ක් වූ විට ඊට පැවතිය හැකි උපරිමාගය 3ක් වේ. උපරිමාගය 3ක් වේ. හරි. යන් ඊට පස්සේ මාතෘකාවට යන්න චුම්බක ක්වොන්ටම් අංකය. මාතෘකාව චුම්බක ක්වොන්ටම් අංකය. චුම්බක ක්වොන්ටම් අංකය. හරි. චුම්බක ක්වොන්ටම් අංකේ මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේකෙන් පැහැදිලි කරන්නේ ශක්ති මට්ටමවත් උපශක්ති මට්ටමවත් මේ මොකක් ගැනද පැහැදිලි කරන්නේ? ඒක පවතින කාක්ෂිකය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. ඒක පවතින මොකක් ගැනද? කාක්ෂිකය ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. හරි. ලියවතර ලකුණක් දාලා ඉලෙක්ට්‍රෝන පවතිනා වූ ඉලෙක්ට්‍රෝන පවතිනා වූ කාක්ෂිකය පිළිබඳව ඉලෙක්ට්‍රෝන පවතිනා වූ කාක්ෂිකය පිළිබඳව චුම්බක ක්වොන්ටම් අංකයේදී පැහැදිලි කරයි. චුම්බක ක්වොන්ටම් අංකයේදී පැහැදිලි කරයි.
එසේම චුම්බක ක්වොන්ටම් අංක සඳහා චුම්බක ක්වොන්ටම් අංක සඳහා නියමිත අගයක් වෙනුවට පරාසයක් ඉදිරිපත් කරයි. මේ අනුව එක් උපශක්ති මට්ටමක් සඳහා පැවතිය හැකි චුම්බක ක්වොන්ටම් අංක පහත ආකාරයට ඉදිරිපත් කළ හැකියි. බලන්න ඔක්කොම මේ පැත්තේ. හරිද? උපශක්ති මට්ටම S උද්දිකාංශාංකය බිඳුවයි. අන්න S වල බිඳුවයි ගන්නෙ. කාක්ෂික සංඛ්‍යාව 1යි. එතකොට මේකේ චුම්බක ක්වොන්ටම් අංකය දානවා කොච්චර කියලාද? බිඳුවයි කියලා. ඔන්න බලන්න දාන විදිය කොහොමද කියලා. අපි එකක් දෙයක් කරන්නේ එතකොට තේරෙයි ගන්නට. ඊළඟට උපශක්ති මට්ටම P. P උපශක්ති මට්ටම උද්දිකාංශ ක්වොන්ටම් අංකය දැම්ම කීයක් කරද? 1යි කියලා. හරිද? කාක්ෂික සංඛ්‍යාව 3යි. අන්න කාක්ෂික සංඛ්‍යාව 3ක් තියෙනවා. චුම්බක ක්වොන්ටම් අංකය එහෙනම් එනවා කොහමද? ඍණ 1.1 හොඳට බලා ගන්න සිද්ධිය මොකක්ද කියන්නේ. දැක්කද අවස්ථා ටික? මේක යන්නේ කොහේ ඉඳන් පහටද? ඍණ 1 ඉඳන් කියලා දක්වාද? ධන 1 දක්වා. ඇයි? මෙතන කාක්ෂය කීයක් තියෙනවද? 3ක් තියෙන නිසා. බලා ගන්න අවස්ථාව ආවා. ඊළඟට තව D එක ලියමු. ඒතර ගානට වඩා තේරෙයි. D වල උද්දිකාංශ ක්වොන්ටම් අංකය 2යි. එකක් අඩුවෙන් දානවා කියවනේ. කාක්ෂික සංඛ්‍යාව දරුවෝ 5යි. කාක්ෂික සංඛ්‍යාව කොච්චරද? 5යි. එහෙනම් 5 ලියන්න පුළුවන් කොහොමද? හොඳට ඇස් දෙක අල්ල බලා ගන්න. 5ක් එනවා නම් ඉස්සරහා මැද්දේ බිඳුව. හරිද? මේ පැත්තේ ධන 1යි. හරිද? ඊට පස්සේ මේ පැත්තේ ඍණ 1යි. දැන් කීයද? 1 2 3යි. ඊට පස්සේ මෙතන ඍණ 2යි. දැන් 1 2 3යි 4යි. ඊට පස්සේ ඍණ ධන 2යි. ඔන්න බලන්න පහත් විතර බලන්න හොඳ රැස් දෙක ගන්න. 1 2 3යි 4යි 5යි. දැක්කද අවස්ථා ටික? ඇයි මෙතන කාක්ෂය කියන පහක් කියනවා මේ චුම්බක ක්වොන්ටම් අංකයේ පරාසය. එහෙනම් පරාසය 1 2 3 4 5 පහක් තියනවා නම් ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 කියලා අවස්ථාවක් තියෙනවා. හරිද? ඔන්න අවස්ථාවට. හරිද? හරි. ඊට පස්සේ ගමු අපි F එකක්. ඔය ගමු. F වල කියන්නේ මේ උද්දිකාංශ එකක් අඩුයි. දැන් මේ 4නේ එහෙනම් 3 දාන්නේ. ඊට පස්සේ පාක්ෂ සංඛ්‍යාව 7ක් තියෙනවා. දරුවෝ කීයක් තියෙනවද?
හතක් තියෙනවා. එහෙනම් කීයද හතක් තියෙනවා නම් S එක කරලා බලා ගන්න. 4 එන්නේ කොහොමද? එතකොට ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 ධන 3 දැක්කද අවස්ථාවේ. ඇයි එතකොට මේක කාක්ෂය කීයක් තියෙනවද එහෙනම්? හතක් තියෙනවා. කාක්ෂික හතක් තියෙනවා නම් 1 2 3 4 5 6 7ක් තියෙනවා. දාන්න අවස්ථාවේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ ටික දැන් ඒතර මාන ශක්ති මට්ටම, බුද්ධිකාංශ සංකේය මට්ටමක්ය, කාක්ෂික සංඛ්‍යාව, චුම්බක මට්ටමක්ය. තව එකයි තියෙන්නේ. දාන්නක් ගන්න. මොනවා හරි ප්‍රශ්න දෙනවා මයික් උන්ට අහන්න. ලැජ්ජා වෙන්න එපා. දැන් නම් ඉවර ඇති කියලා හිතනවා. අමාරු කොටසක් නෙමෙයි. හරියට සිද්ධාන්තය බලාගත්තා නම් හරියි.
S වල කීයද උද්දීකාංශාංකයේ 0යි. කාක්ෂි සංඛ්‍යාව 1යි. ඊට පස්සේ චුම්බක කොට්ටාංකයත් කොච්චරද 0යි. මේ පරාසයක් නහන්නේ. ආයේ බිඳුවට එහා පැත්තක් නැහැ මෙහා පැත්තක් නැහැ. ඊට පස්සේ මෙයාගේ තියෙන P වල තියෙන එකක් අඩුවෙන් තියෙන්නේ. ශක්තිමට වඩා එකක් අඩුවෙන්. එතකොට P වල 1යි කාක්ෂි සංඛ්‍යාව 3ක් තියෙනවා. 3ක් තියෙනවා නම් පුතේ කොහමද? ඍණ 1 බිඳුව ධන 1. හරියට බලන්න අවස්ථා ටික. හරි යම් ඊට පස්සේ පුංචි ප්‍රශ්නයක්. පහළ දී ඇති ක්වොන්ටම් අංක කුලකවල පහළ දී ඇති ක්වොන්ටම් අංක කුලකවල පහළ දී ඇති ක්වොන්ටම් අංක කුලකවල සත්‍ය නම් වරහන් තුල හරියට අකුණද අසත්‍ය නම් වරහන් තුල වැරදි ලකුණද යොදන්න. ආටක අවස්ථාවක දාගන්න 3 1 ඍණ 2. හතරඩි තුනයි ඊට පස්සේ මෙතන තුනයි ඍණ 2යි හරි හරිනම් හරි වැරදි නම් වැරදි දාන්න වරහන් ඇතුලේ හොඳට බලන්න මේ තියෙන්නේ ශක්ති මට්ටම මේ බලන්න මේ දක්වලා තියෙන මොකද්ද උපශක්ති මට්ටම දක්වලා තියෙන උද්දීකාංශාංකය. එතකොට මේකට වඩා එකක් අඩුවෙන් යන්නේ. mn කියලා කියන පරාසය. එතකොට පරාසය තුල බිඳුව තියනවද? බලන්න එහෙනම් මෙන්න මෙහෙම ඔක්කොම මෙන්න පළල ශක්ති මට්ටම. එතකොට ක්වොන්ටම් අංකයේ උද්දීකාංශ ක්වොන්ටම් අංකයේ බිඳුවයි. ඒකේ බිඳුව තියනවද? ඔව්. ඒ නිසා මේ වාක්‍ය හරියටම හරි. ඉතින් තනියෙන් කරන්නක් ගන්න. හතරක් තියෙනවා. වරක් දැනන්නේම නැහැ. නොතේරෙනවා නම් ආයෙ මයික් ඔන් කරලා අහන්න පුළුවන්. තේරුණා වගේ ඉන්නේ එහෙම නැහැ කවුරුවත්.
හොඳට බලලා කරන්න. හරි වැරද්ද වුණත් හොඳට බලලා කරන්න. හරි. හොඳට හිතන්න තමයි විනාඩි දෙක තුනක් මම දුන්නේ. මාත් මෙතන ඉඳන් හිටියා. මොකද වෙන්නේ කියලා බලන්න. කවුවත් ඇහුවත් නෑ වගේ. හරිද? මේකේ බලන්න n සමානයි 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ එතකොට මේ එක දෙලගෙන p. හරි p තියෙනවා. හරිද? මේ p කියලා කියන එක හරි. ඊට පස්සේ තව මේකේ තියෙනවා කොහොමද? හරිද? ඊට පස්සේ බිඳුව. හරි බිඳුව තියෙනවා කොහොමද? ඍණ 1 බිඳුව ධන 1. ඒ නිසා මේ වාක්‍යය හරියටම හරි. අය කිසි වැරද්දක් නැහැ හරි. ඊට පස්සේ තමයි සීන් එක. හරිද? තුන්වෙනි ශක්ති මට්ටමනේ. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ SPD විතරයි. F එකක් ගන්න නැහැ. මේ F එකක් ගැන මේක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ මේ ඍණ 2 තියෙනවා. හරිද? ඒ වුණාට 3F ගැන මේක සඳහන් වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? මේක වැරදි. F එකක් නැහැ. ඊට පස්සේ හරිද? හතරවෙනි ශක්ති මට්ටමේ හරිද? හරි. ඒක දෙක තියෙන්න පුළුවන්. දෙක කියලා කියන්නේ මොකක්ද? D තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ D වල ඍණ එකක් තියෙන්න පුළුවන්. මේ කියන්නේ 4D කියන වාක්‍යය හරියටම හරි. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේ 3L කියන එකක් තියෙනවාද? තුන්වෙනි එකේ L මේක දෙවන්නේ නැහැ. උද්දිකාංශාංකය මේකට වඩා එකක් අඩු කියන්නේ. ඒ නිසා මෙන්න මේ නිසා වර්ධි අංක 3F කියලා හේකුත් නැහැ. ඔන්න උත්තරේ. හොඳට බලා ගන්න අවස්ථාවේ කොහොමද ආවේ කියලා මම හිතනවා Tamanට තමන් චෙක් කරලා බලා ගන්න පුළුවන් කොතෙක් දුරට මේ කොටස් හරිද කියලා. හරි. යම් ඊට පස්සේ මාතෘකාව ඔය සම්බන්ධයෙන් අවසාන කොටස ඊළඟ ප්‍රශ්න දෙකක් කරලා අපි වැඩ කටයුතු ටික එහෙනම් අවසන් කරමු අද. යම් මාතෘකාව භ්‍රමණ ක්වොන්ටම් අංක. මාතෘකාව භ්‍රමණ ක්වොන්ටම් අංක. ටිකක් මම වේගයෙන් කරගෙන ආවේ. මොකද ඔය අවස්ථා හතරම එක දවසක සාකච්ඡා කරන්න ඕන නිසා. මාතෘකාව ගන්න භ්‍රමණ ක්වොන්ටම් අංක. භ්‍රමණ ක්වොන්ටම් අංක.
ලියන්න ගන්න කොහොමද යන්න එපා. හරි. භ්‍රමණ කියනකොට තේරෙනවා ඉලෙක්ට්‍රෝනයක් කොහොමද තියෙන්නේ කියලා. හරිද? වම් පැත්තට බර වෙලාද දකුණු පැත්තට බර වෙලාද කියලා. මෙන්න බලන්න මෙතන ගත්ත හුන්ස් නියමයේ සිද්ධිය. බලන්න හුන්ස් ඉදිරිපත් කරේ කොහොමද? කාක්ෂිකයක් තුළ ඉලෙක්ට්‍රෝන තියෙන මෙන්න මේ විදියට කියලා කිව්වා. හරිද? ක්වොන්ටම් භ්‍රමණ ක්වොන්ටම් එක ඉදිරිපත් කරන්නේ ms වලින්. හරිද? දකුණු පැත්තට වම් පැත්තට අනුව ධන භාගය සහ ඍණ භාගය වෙනස් වෙනවා. අපි චූටි වාක්‍යයක් කියලා මම මේක පැහැදිලි කරලා දෙන්න එන්නම්. ලියන්න එහෙනම් කාක්ෂිකයක පවතින කාක්ෂිකයක පවතින කාක්ෂිකයක පවතින කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝනයක දිශානතිය ඉලෙක්ට්‍රෝනයක දිශානතිය මෙමගින් නිරූපණය කරයි. එහිදී කාක්ෂිකය තුළ දක්ෂිණාවර්ත භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනය ධන භාගයේ ලෙස වාමාවර්තව භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනය ඍණ භාගයේ ලෙස හඳුන්වයි. එය පහත ආකාරයට
එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. කරන්ට් එක ගිහිල්ලා වෙලාවට මං හිතුවා ඊහතේ වගේ ඉදිරිපත් දුවේ දැන් කරන්ට් එක කියලා. හරි. දාගන්න එහෙනම් මේ තියෙන්නේ මොකක්ද එහෙනම් මේ හුන්ස් නියමයට අදාළ කරන ඉලෙක්ට්‍රෝන ලියන විදිය. ඒකේ දක්ෂිණාවර්තන ධන භාගයේ වාමාවර්තන ඍණ භාගයේ. මේක ලියන්න අපි කීපයක් කරනකොට ඔයාලට තේරෙයි ධන භාගයේ ඉන්නේ කොහොමද ඍණ භාගයේ ඉන්නේ කොහොමද කියලා. දාගන්න ටක් දාන්න. හරි ඊට පස්සේ ලියන්න පුංචි ප්‍රශ්නයක්. හරිද? ප්‍රශ්නයක් නෙමෙයි ඒක අපි මේකට අදාළ තියරි කොටස පොඩ්ඩක් මතක් කරලා ඉවර කරමු. හරිද? ලියන්න පරමාණුක පවතින ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලකයන් ලිවීම. හරි බලා ගන්න ඔක්කොම මේ පැත්ත. හරිද? මම මේ හීලියම් ගත්තේ. හීලියම් වල තියෙනවා 1s2 මෙන්න 1s2 මෙන්න දක්වලා තියෙනවා ඔයාගේ ඉලෙක්ට්‍රෝන දෙක පිටින විදිය හුන්ස් නියමයට අදාළව. ඔයා දන්නවා n කියලා කියන්නේ ශක්ති මට්ටම. n සමානයි 1යි. හැබැයි උද්දිකාංශ මට්ටම අංක එකක් අඩු වෙන්නේ. එහෙනම් බිඳුවයි. ඊට පස්සේ ml එකත් මොකද වෙන්නේ? බිඳුවයි. මෙයාගේ පරාසය තියෙන පුළුවන් කොහෙද එහෙනම්? ධන භාගය ඔන්න එකක්. හරිද? තවත් තියෙන්න පුළුවන් විදිහක් තියෙනවා. ඇයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන දෙකකට අදාළව මේක ලියන්නට ඕනේ. හරිද? ඊළඟ එක මොකද n සමානයි 1යි. එකක් අඩු වෙන තියෙන බිඳුවයි මෙයාගයි. ඊළඟට තියෙන්නේ මොන භාගයේද? ඍණ භාගයේ තියෙන්නේ. ඔන්න බලන්න මේ එක අවස්ථාවකට අදාළව. හරිද?
මම යනවා තව අවස්ථාවක් ලියන්න සෝඩියම්ට අදාළව. හොඳට බලා ගන්න මේ මොකද්ද ලියන්නේ කියලා. සෝඩියම්ට අදාළව ඉස්සර නියොන් වලට ගමුකෝ. සෝඩියම් වල නියොන් ගන්න ලේසි මට. නියොන් අදාළ නියොන් වල 10යි. හරිද? එතකොට 10ට යන්න පුළුවන් කොහමද? 1s2 2s2 2p6. එතකොට ගත්ත හැකි ඉලෙක්ට්‍රෝන මේ කාක්ෂිකය තුල 2යි, මෙයාගේ 2යි, මෙයාගේ කාක්ෂිකය තුල 6ක් තියෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන 6. ඊට පස්සේ මෙන්න අඳුරලා ලියනවා මම 1s2ට අදාළව. 1s2ට අදාළව. හරිද? n වල කොච්චරද? 1යි. ඊට පස්සේ l වල කොච්චරද? 0යි. ඊට පස්සේ ml වල 0යි. ඊට පස්සේ ms වල ගත්ත හැකි ධන භාගයයි. ඊට පස්සේ 1යි 0යි 0යි ඍණ භාගයයි. මොන බලන්න අවස්ථා ටික. කාට දාලා 1s2කට අදාළව. මම ඉර නැහැ මෙතන එනවා. ඊට පස්සේ ගන්නවා 2s2කට අදාළව. හරිද? n වල 1යි l වල 0යි ඊළඟට ml වල 0යි ඊළඟට ms වල මම ගන්නවා ධන භාගය කියලා ගන්නවා. හරිද? බලා ගන්න අවස්ථාව මොකක්ද? පොඩ්ඩක් ඉන්න. මෙතන 2. හරිද? 2 අනිත් දෙකේ බිඳුව. හරිද? ඊළඟ ආයෙ තව එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. 0යි මොන භාගයද? ඍණ භාගය. ඊළඟට 2p6 ඕකර නම් සෑහෙන ප්‍රමාණයක් ලියන්න තියෙයි n වලට l වලට ml වලට ms වලට මේ ටික පේන්නේ නැහැ මම හිතන්නේ. ඔව් ඌටම මම මෙහාට කරලා ගන්නම් ආයෙ පාරක් නැත්තම් පේන්නේ නැහැ. මෙතන ධන භාගය මෙතන ඍණ භාගය. දැන් පේන්නේ නැති. ms වල අවස්ථාවේ ලියන්න යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔකේ බලන්න තියෙනවා. ලියන්න තියෙනවා අපිට 6ක් ලියන්න තියෙනවා. ඒ දෙක ඉලෙක්ට්‍රෝන 6කට දාලා ලියන්න බෑ. 2යි 1යි ඍණ 1 ඊට පස්සේ ඍණ 1 බිඳුව බිඳුව ඊට පස්සේ ධන 1 ධන 1. හරිද? මේ පැත්තේ ඉන්න පුළුවන් කොච්චර දෙනා? ධන භාගය ඍණ භාගය ඊට පස්සේ ආය ධන භාගය ආය ඍණ භාගය ආය ධන භාගය ආය ඍණ භාගය. එතකොට මේ 2යි 1යි 1යි 2යි 1යි 2යි රබාණ්ඩ 1යි 2යි 3යි 4යි 5යි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. හරිද? එතකොට p වල තියෙන්නේ එකක් අඩු වෙන්නේ. ඒ නිසා එක කියලා දැම්මා. ඊට පස්සේ ml වල තියෙන පුළුවන් මෙන්න සෙට් එක. දාගෙන යන අවස්ථාව. මේකේ පිටිපස්සේ සංගල වරහණක් තියෙන සංගල වරහණ පේන්නේ නැති වෙයි. පොඩ්ඩක් මම මෙහාට ගන්න බලන්නම් කැමරා එක. දැන් හරි. දාන්නට ගල අවස්ථාව. හොඳට බලන්න බෝඩ් එක දිහා.
ඉවර කරන්න ටක් ගාලා බෝඩ් එක 3-4 පාරක් බලන්න වර්ධිනව මේක කරනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා කමන්නේ නැහැ. හරියට බලලා ලියා ගන්න.
හරි කාලය ඇති මම හිතන්නේ ගලපලා ලියා ගන්න එතන දෙනවා. ඔන්න ඔතනින් අපේ ක්වොන්ටම් අංක ටික ඉවරයි. එතකොට මේකේ උදේ දැන් අද හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ලබන ඉරිදා අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර පන්තියේ සහභාගී වෙන්න. මොකද මම WhatsApp එකට දාන්නම්. හෙට දිනේ හෙට සිකුරාදානේ දාන්නම් පේපර් එකක්. ඒක පිටු 3ක් 4ක් තියෙන්නේ. මුද්‍රණය කරගෙන පේපර් ක්ලාස් එකට සහභාගී වෙන්න. ඉරිදා 10:00 10:00 12:00 12:45 යනකොට පේපර් එකක් තියෙන්නේ. දක්වා තියෙනවා. හරිද? හරි. එහෙනම් අද අපි වැඩ කටයුතු අවසන් කරන්න. මාතෘකාව ලියලම අපි එනම් එහා පැත්තට යම් වැඩ කටයුතු අවසන් ගන්න ලියන්න පෞලිය බහිෂ්කාර මූලධර්මය. මාතෘකාව බෝඩ් එකේ ලියන්නම් මම. පෞලිය බහිෂ්කාරක. පෞලී බහිෂ්කාරක. පෞලී බහිෂ්කාරක. පෞලී බහිෂ්කාරක මූලධර්මය. හරි. එහෙනම් මේ කොටස තමයි තියෙන්නේ ලබන බ්‍රහස්පතින්දා තීරි පන්තියේ වලට පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මේකේ රෙකෝඩින් එක දවස් දෙක තුනකින් ගෲප් එකට දාන්න. මොනවා හරි කොටසක් ලියා ගන්න බැරුවා නම් හරි. නොතේරුණා නම් හරි. ආය පාරක් මේක රිවයින්ඩ් කර කර බලන්න. හරිද? එහෙනම් අද අපි වැඩ කටයුතු අවසන් කරන්නයි මේ යන්නේ. සෙනසුරා ඉරිදා ප්‍රශ්න පත්‍ර පන්තිය 10:00ට පැවැත්වෙනවා. එහෙනම් ඉරිදා 10:00ට හමු වී බලාපොරොත්තු ඇතුව සමුගන්නවා. හෙට වෙනකොට හෙට හවස් වලට වගේ වර ප්‍රශ්න පත්‍රය මම ගෲප් එකට දාන්න මුද්‍රණය කරලා එහෙනම්